Thank you මුළු හදවතින්ම දෙවියන් වහන්සේට ස්තුති කරනවා දෙවියන් වහන්සේ දී තිබෙන මේ අවස්ථාව නිසා ඒ වගේම එකට ඉද ප්‍රස්තාව සලසන දෙවියන් වහන්සේ පාවිච්චි කරා පාස්ටර් ට්‍රෙවර් ඒ වගේම සිස්ටර් ඒ වගේම මම මුළු හදවතින්ම ස්තුති කරනවා පාස්ටර්ට ඒ වගේම මේ සභාවේ සියලු දෙනා සහ වැඩිමහල්ලන් සේවය කරන හැමෝම නිසා මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා මොකද මම වාග්ය කොට සලකනවා ඔයගොල්ලෝ එක්කම එකට එකතු වෙලා දෙවියන් වහන්සේගේ රාජ්‍යය මේ පොළවේ ගොඩනගන්න මාත් පංගුකාරත්වයක් ලැබුවා ඒක හරිම සතුටුයි මට තාමත් ගෞරවයක් ඒක. හොඳයි අපි සති දෙකකින් පස්සේ අපි ඉන්නේ. ඉතින් සති දෙකකින් අපිට සති දෙකක් මිස් වුණා. නොයෙකුත් රාජකාරී වැඩ නිසා නොයෙකුත් දේවල්. ඉතින් නමුත් දෙවියන් වහන්සේ කරුණාවන්තයි. අපි ජීවිතේ උන්වහන්සේ බලවත් විදිහට සිටිනවා. මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ ඔක්කොමලා ප්‍රීතියෙන් කියලා ඒ වගේම මේ සති දෙක ඇතුළතේ තවත් පාඩම් කරන්න නැති මොකද අපිට අවසාන විභාගයක් තියෙන නිසා හොඳයි අපි යමු පාඩමට අපි වෙලාව අවශ්‍ය නිසා තමත් වටින නිසා අපි ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ මෙන් චරිතය කියන Christ like character කියන මාතෘකාව යටතේ ක්‍රිස්තුස් වහන්සේ මෙන් චරිතය දැන් අපි මේ පාඩම තුලින් ස්ලයිඩ් එක දාගන්න. අද අපි ඉන්නේ දෙසැම්බර් 9 වෙනිදා 10 වෙනි පන්තිය. 10 වෙනි පන්තිය අපි ඉන්නේ. දැන් අපි ක්‍රිස්තුස් වහන්සේ මෙන් චරිතය කියලා කිව්වම අපි කාරණා බැලුවා. කියන්නේ 10ක් අපි බලන්න තමයි අපි සෝදානම් කරේ. ඒකෙන් දැනට අපි 4ක් අවසන් කරා. යටහත්කම, විශ්වාසවන්තකම, සමාව දීම, ධෛර්යය වෙනකන් අපි ඉවර කළා. දැන් අපි ඉන්නේ අවංකභාවය, ඉන්ටෙග්‍රිටි එක. ඊළඟට තව 5ක් තියෙනවා. බය පක්ෂපාතීත්වය, කඩිසරකම, කෙලෙ ගුණය සහ අනුකම්පාව සහ ඉවසීම කියන කාරණා. දැන් මේ ඔක්කොම අපි දෙවියන් වහන්සේව පිළිගන්න කලින් උනත් ලෝකේ මිනිස්සෙක් උනත් දන්න දේවල් ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ ජීවිතේ අවංක වේ යුතුයි, විශ්වාසවන්ත වේ යුතුයි, සමාව දී යුතුයි. ඉතින් මේ දේවල් අපි දන්නවා. ඉතින් නමුත් ඔබ හිතයි ඇයි අපි ආපහු සැරයක් ඉගෙන ගන්න කියලා. නැත්නම් මේ ගැන අපි මෙනෙහි කරන්න කියලා. මොකද අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ උන්වහන්සේව පිළිගත්තම අපි නවමැවිල්ලක් අපි අලුත් වුණ අපේ හැම දෙයක්ම. එතකොට අපි මේ දේවල් අපි ඉගෙන ගන්න හැම වෙලේම බයිබලයේ පදනම් කරගෙන තමයි අපි මේ දේවල් බලන්නේ. අපි ලෝකේ ඉන්නේ නැද්දි අපි ගොඩාක් ලෝකේ දේවල් තුලින් ලෝකේ ගැන්වීම් සහ ගොඩක් දේවල් අපි දන්නවා. අපි දැනගෙන තියෙනවා. අපි දෙමව්පිය පව සරල විදියට කියලා තියෙනවා. බොරු කියන්න එපා, ඇත්ත කියන්න, අවංක වෙන්න, යටහත් වෙන්න දෙමව්පියන්ට, වැඩිහිටියන්ට යටහත් වෙන්න. මේ වගේ දේවල් අපි දන්නවා. අපි කියලා තියෙනවා. නමුත් අපි මේ පාඩම තුලින් අපි ඉගෙන ගන්න ගැඹුරට දෙවියන් වහන්සේගේ වචනය, දෙවියන් වහන්සේගේ රාජ්‍යය, මම දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට, නවම ඇවිල්ලක් හැටියට මේ දේවල් උන්වහන්සේගේ වචනය සමග කොහොමද මගේ දිනදා ජීවිතයේදී මම මේක පාවිච්චි කරන්නේ නැත්නම් ක්‍රියාවට නගවන්නේ. ලෝකින්නදී අපි ගොඩක් වෙලාවට කිව්වට අපි කරන්නේ නැහැ. ගොඩක් අය කරන්නේ නැහැ. ඒ අය අපි මුලදී බැලුවා ජේසුස් වහන්සේව නැති නිසා ඒ මිනිස්සයා තනි වෙනවා. ඔහුට කළ යුතු දේ හරි දේ කළ යුතු කියලා ඔහු හිතුවට කරගන්න බෑ. ඇයි? ජේසුස් වහන්සේ නැති නිසා. ඉතින් ජේසුස් වහන්සේ කියලා කිව්වොත් අසීමිත වූ ජේසුස් වහන්සේ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. එතකොට ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලයි මා තුලයි ඉන්නකොට උන්වහන්සේ ඔබටයි මටයි ශක්තිය දෙනවා මේ දේවල් අපි කරන්න. ඉතින් ඒකයි අපි බයිබලේ වචනය සහ ඒ බයිබලයේ චරිත සමහර අරගෙන අපි ඉගෙන ගන්නවා කොහොමද ඒගොල්ලෝ මේ වගේ දෙයක් කරා මේ දේවල් අවස්ථාවේදී කළේ කියන දේවල් තමයි අපි මේ පාඩම තුළින් අපි ඉගෙන ගන්න. ඉතින් දෙවියන් වහන්සේ තුළ මේ දේවල් අපි දන්නා වුණාට නමුත් මේක ඔබ තව ගොඩක් ඇතුළට දාගන්න මෙනෙහි කරන්න ක්‍රියාවට ගන්න. එතකොට ගිය පන්ති අපි අන්තිමටම විවර කරගෙන අතර කරේ අවංකකම යනු නිවැරදි දේ කිරීමට තීරණයක් ගැනීම සහ වැරදි දේ කිරීමට අවම වශයෙන් දොර විවෘත නොකිරීම. හරි? පුළුවන් උපරිම අපි උත්සාහ කරමු වැරදි දේ නොකර හොඳ දේ කරන්න කියලා. එතකොට අන්තිම කොටස ඇටියට අපි බැලුවා ස්වාමින් වහන්සේ අපගේ පැවැත්මේ ගැඹුරුම කොටස දකිය. කියන්නේ අපේ හදවතේ ගැඹුරුම ස්ථානය, රහසිගත ස්ථානය නැත්නම් ගැඹුරුම තැන දකින්න කවුරුවක්වත් නෙමෙයි ස්වාමින් වහන්සේ දකිනවා. The Lord sees the very deepest part of our being. මොකද්ද? තියෙන රහසිගත ගැඹුරුම තැන දකින්නේ වෙන කවුරුත් නෙමෙයි දෙවියන් වහන්සේ. එතකොට අපිට ඒක අදාළ බයිබල් පදයක් අපි බැලුවා.
සමාවෙන්න මේ ස්ලයිඩ් එක. Hebrew 4:13. Hebrew chapter 4 verse 13. උන්වහන්සේ ඉදිරියේ ප්‍රකාශ වූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියේ සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ. අපෙන් ගණන් ගන්නේ උන්වහන්සේ. ඒක අපි බැලුවා ගිය සමානේ. ඒකම තව පදයක් තියෙනවා ලූක් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. Book of Luke, Gospel of Luke, chapter 8, verse 17. මක්නිසාද එළිදරව් කරනු නොලබන සංගවන ලද දෙයක් නැත. නොහොත් දැනගනු නොලබන්නා වූ එළිදරව් නොවන්නා වූ කිසි රහසක්ද නැත. ඉතින් අපිට මනුෂ්‍ය වශයෙන් අපිට පුළුවන් වයිෆ්ට හොරෙන් දේවල් කරන්න, වයිෆ් හස්බන්ඩ්ට හොරෙන් දේවල් කරන්න. තාම විවාහ වෙලා නැත්නම් විවාහ වෙලා යන යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්. නැත්නම් සහෝදරයා සහෝදරිය වෙන්න පුළුවන්. අම්මා තාත්තට අපිට හොරෙන් දේවල් කරන්න පුළුවන් හැංගිලා. නමුත් මෙතනදී කියන්නේ තාමත් පැහැදිලි ලෙස දෙවියන් වහන්සේට අපිට හංගන්න බෑ කිසිම දෙයක්. අපි මොන දේ කරත් දෙවියන් වහන්සේ ඉදිරියේ අපි විවෘත පොතක්. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඔෆිස් එකේදී දේවල් කරා කවුරුත් දැක්කේ නැහැ, කවුරුත් දන්නේ නැහැ කියලා හිතුවට දෙවියන් වහන්සේ හැමදේම බලාගෙනයි ඉන්නේ. ඉතින් ඒක අපි මතක තියාගත යුතුයි. ඉතින් අපිට කිසිම දෙයක් හංගන්න බෑ කියන එක තමයි මේ බයිබලයේම අරන් ඔබට පෙන්වන්නේ. ශුද්ධ ලියවිල්ලෙන් අවංකකම අවංකභාවය පිළිබඳ උපදෙස්. හරි? පළවෙනි එක කියනවා ශුද්ධ ලියවිල්ලේ ඇත්ත කියන්න. කමක් නැහැ. මොන දේ වුණත් ඇත්ත කියන්න. අමාරුයි. හරි? මේ අපි ඉගෙන ගන්නේ මේ කියන්නේ ලේසියෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. හරි? නමුත් ක්‍රිස්තුස් වහන්සේ තුල ශුද්ධාත්මයන් වහන්සේ සමග අපිට කරන්න පුළුවන්. බෑ කියලා නැහැ. බෑ කියලා දෙයක් නැහැ. දෙවියන් වහන්සේ සමග අපිට පුළුවන්. ඉතින් බයිබලයේ අපිට නිතරම කියන්නේ ඇත්ත කියන්න. සිටුේෂන් එක මොන වගේ වුණත්, මොන වගේ ප්‍රශ්නයක් වුණත් ඇත්ත කිව්වොත් මොන වගේ දෙයක් සිදු වේද වුණත් ලොකු ඩැමේජ් එකක් වෙයි කියලා හිතුවත් ඇත්ත කියන්න කියලා තමයි බයිබලය කියන්නේ. හරි? ඊළඟ ඔබ සහ ඔබේ වචනය සමාන විය යුතුය. වෙන් කළ නොහැකිය. හරි? මේකේ සරලම උදාහරණය තමයි අපි කියනවා කියන්නේ එකයි කරන්නේ එකයි. අයියෝ බ්‍රදර් විශ්වාස කරන්න බෑ. නේද? කියන්නේ අපි නිතරම කියනවානේ එයා කියන්නේ එකයි නමුත් කරන්නේ තව එකක් කියලා. නේද? ඉතින් මේකේ කියනවා ඔබ සහ ඔබේ වචනය සමාන විය යුතුයි. ඒ කියන්නේ මම කියපු දේ තමයි මම කළ යුතුයි. එකක් කියලා තව එකක් කරන්න එපා. වෙන් කළ නොහැකි. ඒ කියන්නේ වචනයයි මම කියපු වචනයයි මගේ ක්‍රියාවයි වෙන් කරන්න එපා. ඒක වෙනස් දෙයක් කරන්න එපා. කියපු දේ කරන්න. ඔබේ වචනය තරම් විශ්වාසවන්තයි. එබැවින් ඔබ ඔබේ පොරොන්දුව ඉෂ්ට කරන්න. ඒ කියන්නේ දැන් අපි වචනයක් කිව්වම අපි කියනවා මේ පුද්ගලයාවනේ අපි විශ්වාස කරන්නේ. එයා කිව්වා එයා කරන්නම් කියලා. ඉතින් අපි කියනවා ෂුවර්ද ඔයාට තව දවස් දෙකයි තියෙන අපිට දැන් කාලය අඩුයි එයා කරන්නම් කියලා අන්තිම මොහොතේ නැහැ කිව්වොත් කියලා. එතකොට එයා ඒ පුද්ගලයා එයා කරයි කියලා කිව්වා. එතකොට එයා ඒ කියපු වචනේ එතකොට ඒ කියපු වචනයයි එයයි එකයි. නේද? ඔබේ වචනය තරම් විශ්වාසවන්තයි. කියන්නේ ඒ කෙනා කියපු වචනය පොරොන්දුව ඉෂ්ට කරන්න. පොරොන්දු අපි ගිය සමානෙත් අපි ගිය පාඩමේ බැලුවා කරන්න බැරි නම් වේලාසනින් කෝල් කරලා කියන්න මට කරන්න බෑ සෝරි මේක අමාරුයි කියලා කියන්න කමක් නැහැ. ඒක ඊට වඩා හොඳයි. පොරොන්දු වෙලා ඒ පොරොන්දු ඉෂ්ට නොකර සද්ද නැතුව අපි ඉන්නවට වඩා ඒ පුද්ගලයා අමාරුවට වැටෙනවට වඩා අපි හොඳයි. අපි ඊට කලින්ම කියලා අපි එකෙන් අයින් වෙන එක. තව කෙනෙක් එයා අප්සෙට් හිතයි ඒක කරන්න නැතුව අප්සෙට් වෙනවට වඩා ඒක වේලාසනින් කියලා අයින් වෙන එක තමයි දෙවියන් වහන්සේ ඒක ගරු කරනවා එකට ඒ විදිහට. එතකොට ඔබේ වචනයයි එක විය යුතුයි. කෙනෙකුගේ වචනය රක්ෂා කිරීමේදී දෙවියන් වහන්සේ අපගේ ආදර්ශයයි. දැන් මම මගේ කියපු වචනය මම රක්ෂා කරනවා නම් මගේ හොඳම ආදර්ශය තමයි දෙවියන් වහන්සේ. එතකොට අපි මතක් වෙනවා නෑ දෙවියන් වහන්සේ මෙතනදී කිව්වා දෙවියන් වහන්සේ විශ්වාසවන්ත වෙනවානේ. මමත් පුළුවන් උපරිම try කළ එක කොහොම හරි කරනවා නෑ කමක් නෑ. ඒක out of the way හරි මං ගිහිල්ලා ඒක කරනවා යාට. ඒ දේ කරනවා කියන දේ තමයි. ඉතින් මෙතන තියෙන බයිබල් පද අදාළ බයිබල් පද බයිබලේ ගීතාවලිය 138:2 යෙරමියා 1:12 ගණන් කතාවේ 23:19
ගීතාවලිය 119:89. ඔබට මේ බයිබල් පද ලියා ගන්න. මොකද මේකේ ඔක්කොම බයිබල් පද ටික මම කියවන්න යන්නේ නැහැ. බයිබල් පද එකයි ගත්තේ මම කියවන්න. Psalms 138 verse 2, Jeremiah chapter 1 verse 12, Numbers chapter 23:19, Psalms 119:89. ලියා ගන්න. ආපහු මේ ටික කියවලා බලන්න මොනවාද මේ පදවල තියන්නේ කියලා. ගීතාවලිය 138:2 කියනවා ඔබගේ ශුද්ධ මාලිගාව දෙසට নমස්කාර කරමින් ඔබගේ කරුණා ගුණය සහ සත්‍ය නිසා ඔබගේ නාමයට ස්තුති කරන්නෙමි. මක් නිසාද ඔබගේ මුළු නාමයට ඉහළින් ඔබගේ වචනය උතුම් කළ සේක. මොනවාද කියන අපිට ඕනේ අන්තිම කොටස. මක් නිසාද ඔබගේ මුළු නාමයට ඉහළින් ඔබගේ වචනය උතුම් කළසේක කියලා. ඇයි දෙවියන් වහන්සේ කිව්වා නම් දෙයක් කරනවා කියලා කරනවා. ඉතින් අපි කියනවා ඒක දෙවියන් වහන්සේනේ බ්‍රදර්, දෙවියන් වහන්සේට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා නේද? ඉතින් ඒක තමයි අපේ ආදර්ශය. එතකොට අපි මිනිස්සු ඒක ඇත්ත. නෑ කියන්නේ. අපිට කරන්න පුළුවන් අපිට සීමාවක් තියෙනවා, දෙයක් තියෙනවා. ඉතින් අපිට දෙයක් බාරගත්තා නම් අපිට ෂුවර් එකට පුළුවන් නම් බාරගත් යුතුයි. ඒක පොරොන්දු වුණා නම් කළ යුතුයි. ඒක වචනය වැදගත් වේද. කෙනෙකුගේ වචනය ආරක්ෂා කිරීමේද. ඒ කියන්නේ මම දීපු වචනේ මම ඒක ආරක්ෂා කරන්න අපේ ආදර්ශය බලන්නේ බයිබලේ දෙවියන් වහන්සේ කරේ. දෙවියන් වහන්සේ හැම දෙයකටම වඩා විශ්වාසවන්තව සිටින උන්වහන්සේගේ වචනය ඉහළින්ම තිබෙන උන්වහන්සේ හැම දෙයකටම වඩා. අනිත් අදාළ බයිබල් පද ටික ඔයගොල්ලෝ විවේක තියෙන වෙලාවක කියවන්න. ඊළඟට සත්‍ය වැරදි ලෙස නිරූපණය කිරීම හෝ විකෘති කිරීම නොකරන්න. ඇත්ත අපි වැරදි ලෙස නිරූපණය කරනවා නැත්නම් විකෘති කරලා කියනවා නේද? ගොඩාක් අය මේ දේවල් කරනවා. අපි සමහර වෙලාවට දෙවියන් වහන්සේගේ දරුවෝ ලෝකයේ අය කරයි. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට මට ඒක කරන්න බෑ. මම දෙවියන් ජෝක් එකට කරා ගණන් ගන්න එපා මම වීලුවට කරේ ඒක වීලුවට කිව්වේ අයියෝ. එහෙම කරන්න එපා. බයිබලේ කියනවා එහෙම කරන්න එපා කියලා. හරි? අපි නිරර්ථන වචන ගණනාවක් අපි කියනවා. ඉතින් ඒවා කියනවා idle words කියලා කියනවා ඉංග්‍රීසි වලින් ඒවා. අපිට යුතු නෑ මේ දේවල් කියන්න. ඒ නිසා සත්‍ය වැරදි ලෙස නිරූපණය කිරීම සහ අපි බලමු 2 කොරින්ති 4 පළවෙනි පරිච්ඡේදයේ සිට දෙවෙනි පදය දක්වා. අපට කරුණාව ලැබුණු ලෙසම මේ සේවයක් ලැබී තිබෙන සමාන තිබෙන බැවින් අපි ක්ලාන්ත නොවී සිටිමුව. ලැජ්ජාවේ රහස් දේවල් එපා කළමුව. හරි? ප්‍රයෝගයෙන් නොහැසිර දෙවියන් වහන්සේගේ වචනය ගැන වංචා නොකර සැබෑව ප්‍රකාශ කිරීමෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ සියලු මනුෂ්‍යයාගේ හෘද සාක්ෂියට එකඟව ලෙස අපේ ගුණ දැක්වෙමුව. මොනවද කියන්නේ? දෙවියන් වහන්සේගේ වචන ගැන වංචා නොකර සැබෑව ප්‍රකාශ කිරීමෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ සියලු මනුෂ්‍යයාගේ දැන් ගොඩාක් වෙලාවට සත්‍ය වැරදි ලෙස නිරූපණය කිරීම කියලා කිව්වොත් අපිට තියෙනවා දැන් කොරින්ති පොතේම අපි ගත්තොත් එහෙම පාවුල් තුමා දැන් අපි බයිබලයක් ගත්තොත් බයිබල් පදයක් ගත්තොත් ඒක තමයි දැන් බයිබලය කියන්නේ සත්‍ය. දැන් ඒක අපි වැරදි ලෙස අපි නිරූපණය කිරීම නැත්තම් කියන්නේ විවෘත කිරීම නැත්තම් නේද? විකෘති කිරීම කොහොමද? දැන් බයිබල් පදයක් අපි ගත්තම ඒ බයිබල් පදයේ උඩ සහ යට හැම වෙලෙම කියවලා බලන්න. ඒ බයිබල් පදයේ එතන තියෙන දේ විතරක් අපි හරියට අරගෙන අපේ මනසට ඒක දාගෙන මෙහෙමයි බයිබලේ කියන්නේ කියලා කියනවා. අද බොහෝ සභාවන් ඒ වගේ තියෙනවා. දැන් කොරින්ති පොතේ පාවුල් තුමා කියනවා කාන්තාවනේ ඔයගොල්ලෝ සභාවේ නිහඬව ඉන්න ඕනේ කියලා. හරි? නිහඬව ඉන්න ඕනේ කියලා කිව්වම දැන් ඒ පදේ අරගෙන ගොඩක් සභාවල් වල කාන්තාවන්ට සේවය කරන්න දෙන්නේ නැහැ.
ප්‍රීච් කරන්න දෙන්නේ නැහැ, ටීච් කරන්න දෙන්නේ නැහැ. ඇයි? බයිබලයේ කියලා තියෙනවා කාන්තාවෝ නිහඬව ඉන්න ඕනේ කියලා. එහෙම නැහැ. ඒක නෙවෙයි එතන තියෙනවා. දැන් අපි බයිබලයේ අධ්‍යයනය කරන ක්‍රම තියෙනවා. හැම වෙලෙම බයිබල් පදයක් ගත්තම බයිබල් පදයේ උඩ මොකද්ද කියන්නේ යට මොකද්ද කියන්නේ. එතකොට සන්දර්භය සහ සංස්කෘතිය. ඒ කියන්නේ කල්චර් සහ කොන්ටෙක්ස් එක තියෙනවා. මොන අවස්ථාවේදීද කාටද මේක ලිව්වේ, මොන වගේ කොටසකටද ලිව්වේ, මොන වගේ සිදුවීමක් දෙතන සිදු වුණේ, ඒක කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන දේ අපි හැම වෙලෙම බලන්න ඕනේ. නැතුව ඒ කීපදී අරගෙන කරනවා. ඊළඟට කිව්වා කාන්තාවන් හිස වැස්මක් වසාගෙන ආයුධ කියලා. දැන් සමහර සභාවල ඉන්නවා ගියොත් ඔබ දකි ඔක්කොමල කාන්තාවන් ඒගොල්ලෝ වේල් එකක් ඔළුවේ දාන් ඉන්නවා. ඒගොල්ලෝ නිකන් හරි වෙන සභාවකට ආවම කියනවා අපෝ ඔයගොල්ලෝ ගෝගේ කාන්තාව කවුරුත් වේල් එකක් දාලා නැහැ. බයිබලයේ කියනවා වේල් එකක් දාන්න ඕනේ කියලා. මේක වැරදි, ඔයගොල්ලෝ වැරදි මේ කරන්නේ කියලා. සමහර අය ඒ වගේ සභාවන් අත්හැරලා ගිහිල්ලා තියෙනවා. ඒ බ්‍රදර් ගිහි කියලා ඇහුවම කියලා තියෙනවා මේ ඔයගොල්ලෝගේ සභාවේ කාන්තාවන් හිස වැස්මක් අඳින්නේ නැහැ කියලා. අපි වේල් එකක් ඇඳගෙන හිටියත් කාන්තාවක් වේල් එකක් නැතුව හිටියත් එයා දෙවියන් වහන්සේගේ දරුවෙක් දෙවියන් වහන්සේ තුල හිටියා නම් එයා ස්වර්ගයට යනවා අනිවාර්යයෙන්. වේල් එක තිබ්බත් නැතත් අනිවාර්යයෙන්ම යනවා. ඒක දැන් මේ කිව්වේ පාවුල්තුමා දැන් ඒ කාලේ සභාවේ මයික් තිබ්බේ නැහැ. ස්පීකර්ස් තිබ්බේ නැහැ. හරි? කතා කරන්න. එතකොට ප්‍රීච් කරද්දී කාන්තාවෝ මේ බයිබලයේ තියෙන මම ඔබට කියන්නේ කාන්තාව සභාවේ සයිලන්ට් ඉන්නේ නැහැ. දැන් ළඟ වාඩි වෙලා තව කාන්තාවක් ඉන්නවනේ. ඒගොල්ලෝ වේ සුමානේ shopping ගියව කතා වෙනවා. අන්න අතන ඩිස්කවුන්ට් දාලා තිනවා. මෙතන මම මේව එක ගත්තා. එන්න කියලා කුතු කුතු ගගා කතා වෙනවා. ඉතින් ඒක ඩිස්ටර්බ්. ඒ නිසා පෞල්තුමා කිව්වා ප්ලීස් කාන්තාවනේ ඊට පස්සේ සභාවල සයිලන්ට් වෙන්න. ඔයගොල්ලෝ කතා කරන්න කියලා. ඉතින් තව කෙනෙක් කියනවා ගිය සුමානේ අරක ඉව්වා දැන් මේක උයන් කෑවා. පොඩි chance එකක් පොඩ්ඩක් ටයිම් එකක් හම්බෙච්ච චුට්ටට ඒගොල්ලෝ ටක් ගාලා දේවල් ගොඩාක් කියවනවා. හරි? ඉතින් ඒක සභාවක් පටන් ගන්න කලින් බැලුවොත් සභාවක ෆිසිකල් චර්ච් එක සභාව සද්දයි. මොකද ළඟ වාඩි වෙලා මේ දේවල් කියවනවා. ඉතින් ප්‍රීච් කරන වෙලාවදී ඩිස්ටර්බ් නිසා කොරින්ති සභාවේ පාවුල්තුමා කිව්වා කාන්තාවනේ ප්ලීස් ඔයගොල්ලෝ ඊට පස්සේ සභාවේ සයිලන්ට්. ඒකෙන් ඉවැන්ජලිස්ට් සේවයේ කාන්තාවද පිරිමිද හැම කෙනෙකුටම අදාළයි. ඒක පිරිමියෙකුට විතරක් කියලා නෙවෙයි. ඉතින් ඒ වචනය වැරදි ලෙස නිරූපණය වෙලා ගොඩාක් අද සභාවල් වල ඒක වැරදි විදිහට ෆලෝ කරනවා. එතකොට ඒකම දැන් ඒ කොරින්ති සභාවේ මම දැන් දේව වචනය යටතේ මේ අපි කරා අතිවාරම් පන්ති යටතේ දේව බයිබලය ගැන අපි අධ්‍යයනය කරා. ඒකෙදි කොරින්ති පොත ගැන අලුත් ගිවිසුමේදී කිව්වා ඒ කාලේ හිටපු ඒ කොරින්ති සභාවේ ඇෆ්‍රොඩිට් කියන දේවාලයක් තිබුණා. ඒ දේවාලයේදී එතන හිටියේ ඔක්කොම ප්‍රොස්ටිටියුට්ලා. ඉතින් ඒගොල්ලෝ එතකොට ඒගොල්ලන්වයි හරියට විවාහ වෙච්ච හොඳ කාන්තාවක්වත් අඳුනගන්න බැරි නිසා පාවුල්තුමා කිව්වා ඒ ඇඳපු ඒ කයව වේල් එකක් දාගෙන ඉන්න කියලා. එතකොට හස්බන්ඩ් කෙනෙක් එක්ක වේල් එකක් ඇඳලා යනකොට ඒ ඇවිල්ලා ඒගොල්ලෝ කරදර කරන්න ඒගොල්ලෝ දන්නවා මේ විවාහ වෙච්ච හොඳ සිරිත් කියන කාන්තාවක් කියලා. එතකොට වේල් එකක් නැතුව ඉති යුතුයි කියලා ඒගොල්ලෝ ගෙනාව ක්‍රමයක්. මේ එතකොට ඒගොල්ලෝ දන්නවා මේ ඇවිල්ලා ඒ වැරදි ඒ වගේ කාන්තාවක් කියලා අඳුන ගැනීමක් මිසක් මේක නෙවෙයි අපිට ස්වර්ගයට යන්න ක්‍රමය. ඒක නෙවෙයි. හරි? ඉතින් ඒක මොනවාද වුනේ? ඒ අත්ත සත්‍ය මේ වචනය වැරදි ලෙස නිරූපණය වෙලා විකෘති කිරීම දේවල් කරනවා. ඉතින් බයිබලයේ එම දේවල් ගන්නපා හැමෝටම සමානයි. දේව වචනේ කියන්න, ඉවැන්ජලිස්ට් සේවය කරන්න, සුභාරංචි ප්‍රකාශ කරන්න ජේසුස් වහන්සේ කොහෙවත් කිව්වේ නැහැ කාන්තාවන් විතරයි පිරිමි විතරයි කරන්න ඕනේ කාන්තාවන් නැහැ කියලා නෑ. ජේසුස් වහන්සේගේ සේවයේදී ගොඩාක් සපෝට් එක දීලා හිටියා. ලොකු කාන්තාවන් පිරිසක් හිටියා. ඒගොල්ලෝ ලොකු සේවයක් කරා, ලොකු සපෝට් එකක් දුන්නා උන්වහන්සේගේ ඒ සේවයට. ඉතින් ඔක්කොම එක සමානයි. ඒ වගේ බයිබල් පද සමහර අය වැරදි ලෙස නිරූපණය සහ විකෘති කිරීම තිබෙනවා. ඉතින් සත්‍ය මොනෝ දෙයක් හරි අපේ ජීවිතේ නොකළ යුතුයි අපි. වෙනස් කරන්න එපා. Don't change. ඒ කියන්නේ වෙනස් අත්‍තරම වචනය වෙනස් කරන්න එපා. කියන ගීතාවලිය 15:4 කියනවා අසත්පුරුෂයා ඔහුගේ ඇසට පිළිකුල්ව පෙනෙයි. නමුත් ඔහු ස්වාමින් කෙරේ බය ඇත්තන්ට ගෞරව කරයි. තමාට අලාභ පැමිණෙන දියුරුමක් කළ නමුත් එය වෙනස් නොකරයි. මෙතන
තමාට අලාභ පැමිණෙන දියුරුමක් කළ නමුත් එය වෙනස් නොකරයි. අපිට ඕනේ කොටස තමයි කොච්චරද මම පොරොන්දුවක් වෙලා ඒක කරන්න යනවා මම කිව්වා යාට කරන්නම් කියලා. හැබැයි ඒක කරන්න ගියොත් ලොකු දැන් පාඩුවක් වෙනවා මට. අපි කියනවා නේද අපිට අතින් කයිට් වෙයි නැත්තම් ලොකු මේකක් වෙයි කියලා. අපි බලන මේකෙන් මග අරින්න. අපි එකෙන් අතාරින්න. ඉතින් බයිබලයේ කියනවා තමාට අලාභ පැමිණෙන නමුත් පැමිණුනොත් නොත් දියුරුමක් කළ නමුත් එය වෙනස් නොකරන්න. වෙනස් කරන්න එපා. කොච්චර පාඩුවක් වුණත් කොච්චර දෙයක් වුණත් අවංක වෙන්න. ඒක කරන්න. ඇත්ත කියන්න. කී යුතු දේ කියන්න. කමන්නේ. ප්‍රොමෝෂන් එක ලැබෙයි. මේක ඇත්ත කිව්වොත් ප්‍රොමෝෂන් එක නැති වෙයි. බොරු කිව්වොත් ස්වාමින් වහන්සේ මේ පැත්තෙන් හරි නෑ. නමුත් ඇත්ත කියන්න වචනය වෙනස් කරන්න එපා. Don't change. වෙනස් කරන්න එපා. තත්ත්වවාදී ආචාර ධර්ම යනු මූලික වශයෙන් අවංකයයි කියන මිනිසුන් සඳහාය. මෙයින් අදහස් කරන්නේ ඔවුන් පීඩනයට ලක්වුවොත් එය තමාට වාසිදායක වූ විට මිස ඔවුන් බොරු නොකියන බවයි මෙය අවංකකම නොවේ. මේක ඉංග්‍රීසි වලින් උත්තිනවා situational ethic is for people who so called basically honest. Basically honest. This means they do not lie unless they are under pressure or when it is to their advantage. This is not honor. මේ අවංකකම නෙවෙයි. මොනවාද? මම කලින්ුත් කිව්වා basically honest. අපි ගත්තොත් පොදු වශයෙන් අපි හැමෝම අවංකයි. ඔව් අපි අවංකයි. ඔව් බ්‍රදර් ඔව් සිස්ටර් මම අවංකයි. අරයා අවංකයි. නමුත් යම්කිසි කාරණාවල් යම්කිසි ගනුදෙනු යම්කිසි දේවල් කරන්න යද්දී අපි අවංකද? මෙතන කියනවා සමහර වෙලාවට under pressure එක යද්දී පීඩනය තුලින් යද්දී එතන මම බොරුවක් කිව්වා. අවංක වුණේ නෑ. නේද? නැත්තම් මට වාසිදායක තව පොඩ්ඩක් කිව්වොත් මට ලොකු අවාසියක් වෙනවා. ඒ නිසා මම අරම කරා. නේද? අවංක වුණේ නෑ. ඒකයි මෙතන කියන්නේ. ඒකට කියන්නේ අවංක භාවය නෙවෙයි කියලා. බයිබලේ නෑ බොරුව කියන්නේ මම පොඩි බොරුවයි කිව්වේ ලොකු බොරුවක් කිව්වේ. බොරුවම තමයි. ලොකු පොඩි කියලා කොහෙවත් මැනලා නැහැ. බයිබලේ හරි හොරකමත් එහෙම තමයි. පොඩි ලොකු කියලා නැහැ. බොරු නම් බොරු තමයි. හරි. ඉතින් ඒක නෙවෙයි අවංකකම. ඉතින් කොච්චර පීඩනය තුලින් ගියත්, කොච්චර ප්‍රශ්න කරදර තුලින් ගියත්, අභියෝග තුලින් ගියත් අවාසි වුණත් අවංක වෙන්න කියලා තමයි කියන්නේ. ඔබට අයිති නැති දේ ගන්න එපා. ඒකට කියන්නේ හොරකම් කරනවා කියලා. අපිට අයිති නැත්තම් ඒකට ඒක අපිට එපා. ඒක කාගේ කවුරුත් නැහැ කවුරුත් නැති දෙයක් කියලා අපි නෑ. ඒක මට අයිති නෑනේ. ඒක මට අයිති දෙයක් නෙවෙයි. ඒ නිසා මට අයිති කිසි දෙයක් ගන්න එපා. පුද්ගලයෙකු සොරකම් නොකරන සමහර අය ආයතනකින් සොරකම් කළ හැකිය. Some who would not rob a person might steal from an institution. අපි කියමු මම කාගේවත් දේවල් නෙවෙයිනේ ගත්තේ. මේක ඉතින් ආයතනයට අයිති දෙයක් නේ. ඕක මොහොතෙන් නිකන් පොඩි කෝප්පකින් වතුර කෝප්පයක් ගත්තා වගේ කියලා කියනවා. හරි. අපිව සනස ගන්න අපි ලස්සන උදාහරණ හදාගෙන තියෙනවා. අයියෝ ඕක මොහොතකින් නිකන් පොඩි මේ හැන්දකින් වතුර චුට්ටක් ගත්තා වගේ. ඒක දැනෙන්නේවත් නැහැ කියලා අපි කියනවා. ඒ අයියේ අපි කරපු ඒ හොරකම නැත්නම් අපිට අයිති නැති දේ ගත්තාම අපි සැටිස්ෆයි කරගන්නවා අපි ඒකම කියලා. ඒක ගානක් නැහැ කියලා. නෑ බයිබලය අනුව ඒක වැරදි. ඉතින් සෝරි නේද? සමාන. ඉතින් අපි ඒ පුද්ගලෙක් නෙවෙයිනේ. අපි කියන එක පුද්ගලෙක් නෙවෙයිනේ. ඉතින් යාගේ අටපාඩුවක් නැහැ මේක. මහමූද වගේ කියලා. එහෙම නෙවෙයි. අපි සමහර වෙලාවට කියන්නේ නැතුව අහන්න නැතුව ෆොටෝකෝපි ගහගෙන එනවා ඔෆිස් එකෙන්. ඔෆිස් එකේ තියෙන ඉන්ක්, ඔෆිස් එකේ පේපර් නේද? කරගෙන එනවා. ඔෆිස් එකේ දන්නේ නැතුව පෑන් ගෙනල්ලා හැමදාම හෙට දවසේ ගියාම තව අලුත් පෑනක් ගන්නවා. ස්ටේෂන් එකේ ස්ටේෂනරි තියෙන ඕන තරම්. එහෙම බලද්දී පෑන් සෑන ගොඩ ගැහිලා ගෙදර ඔෆිස් පෑන් ටික ඔක්කොම. නේ? ඒක හොරකමක්. ඒක වැරදි. ඒක ආපහු ගිහලා දාන්න ඕනේ.
අපිට රයිසරක්වත් පැන්සලක්වත් කිසි දෙයක් ඔෆිස් එකකින් ගේන්න බෑ. අයිති කෙනා ඔයාගේ මැනේජර් ඒ කෙනා දුන්නොත් නෑ නෑ මේක ඔයා අරන් යන්න කමක් නෑ කියලා. එහෙම නැත්නම් බොස්ගෙන් අහලා මම මේකෙන් කොපියක් ගන්නද මේක පර්සනල් එකක් කියලා ගන්නවා. ඒක අපිට එහෙම කරන්න පුළුවන්. ඉතින් ඒක වැරදි. අපිට අයිති නැතිදී අපිට ගත යුතු නැහැ. සහ ආයතන අපිට වැඩ කරන ස්ථානට අවංක විය යුතුයි. මේ වගේ පොඩි පොඩි දේවල් මේවා නමුත් හොරකමක්. ඒක බයිබලයට විරුද්ධයි. සෑම වංක ක්‍රියාවක් සෑම කෙනෙකුටම රිදවයි. Every act of dishonor hurts everybody. මම ඒක ගාණක් නෑනේ. ඒක පොඩි දෙයක් නේ කියලා අපි හිතුවට පුංචි දේ වුණත් අනිත් කෙනාට අපි ඒක කරොත් ඒක යාට රිදෙනවා. ඒක අමාරුයි. ඒ නිසා අපි හැම වෙලෙම එයාගේ තත්ත්වෙන් ඉඳලා බලන්න ඕනේ මට ඒ දේ අද වුණා නම් කොච්චර මට රිදෙනවද? අප්සෙට් නේද? එහෙනම් එයාට කොච්චර රිදෙන්න ඇතිද කියලා හැම වෙලෙම මම මතක් කරොත් එතකොට අපි ඒකෙන් වැළකෙනවා අපි. ඉතින් හැම ක්‍රියාවක්ම තව කෙනෙකුට රිදවයි. ඒක මතක තියාගන්න. අල්ලස් ගන්න එපා. Don't take bribe. නේද? අල්ලස් දෙන්නත් එපා, ගන්නත් එපා. අය දෙන්න එපා කියලා කියන්නේ අපි දෙන්නේ ඇයි? ඇවිල්ලා ප්‍රමිතිය බලලා හරි ප්‍රමිතියද මේක ගොඩ නගලා තියෙන්නේ නැත්නම් හදලා තියෙන්නේ කියලා චෙක් කරලා අස්සම් කරන්නේ නැතුව බලන්න නැතුව අස්සම් කරන්න. එතකොට මොකද වෙන්නේ? ගොඩ නැගිල්ල කඩාගෙන වැටෙන්න පුළුවන්. ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒක වැරදි කරන්න අපි එයාට අපිම පොළඹවනවා නේද? වැරදි මේ එකයි කියන්නේ අල්ලස් දෙන්න එපා කියලා. එතකොට ඒක හැම වෙලෙම මෙතන මේ ෆයිල් එකේ අස්සනක් දාලා දෙන්න කියලා කියනවා. ඇවිල්ලා චෙක් කරන්නේ නැහැ, බලන්නේ නැහැ මේක හරියට කරලාද කියලා. එතකොට ලොකු අලාභානි වෙන්න පුළුවන්, ලොකු ඩැමේජ් සිද්ධ වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාව අපි වරද්දකට පත් කරනවා. ඒ වගේම don't take bribe. ඒක දන්නවනේ. පගා අරගෙන වැඩ දේවල් කරන්න එපා. ඔබ බ්‍රෝකර් කෙනෙක් හැටියට වැඩ කරනවා. ඔබ කමිෂන් එකකට වැඩ කරන්නේ ප්‍රශ්න නැහැ. ඒක දෙපාර්ශ්වෙම එකඟ වෙලා එයා මේ දේ කරලා දෙනවට මට කමිෂන් එකක් හම්බ වෙනවා. ඒක තමයි මගේ රැකියාව, මගේ ආදායම. මම කරන්නේ බ්‍රෝකර් වැඩ. මම දේවල් කරලා දීලා මම ඒවයින් කමිෂන් ගන්නවා. ඒක වෙනයි. එහෙම නෙවෙයි. අල්ලස් කියලා කියන්නේ අර මම කිව්වා වගේ ඒ ඇවිල්ලා ඒක පරීක්ෂා කරලා දේවල් කරන්නේ නැතුව ඒක නිකන් පාස් කරලා අරින්න නැත්නම් දේවල් වැරදි දේ කරන්න. ඒ නිසා කරන්න එපා. ණයටගත් භාණ්ඩයක් ඔබට ලැබුණු තත්වයට වඩා හොඳ තත්වයෙන් ආපසු දෙන්න. නේද? කීමනක් තියෙනවානේ අපි බඩු දුන්නොත් ඒක කැඩිලා, ඉරිලා, ගෙවිලා සවුත් වෙලා තමයි එන්නේ ආපහු අපිට. මුදල් දුන්නොත් මුදල් නෝට්ටු ඒ විදිහට මේ සමහරට ණය හරහා ණය දෙන්නේ නැති එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි මුදල් දුන්නොත් මුදල් ඒ විදිහටම හම්බෙන්නේ. මොකද ඉරලා කැඩිලා ගෙවිලා එන්නේ නැහැ මුදල් නෝට්ටු. හැබැයි අපි ඕනම භාණ්ඩයක් අපි දුන්නොත් ඒක අපි කියන්නේ සමහර වෙලාවට යාගේ අතින් ඉරෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්, වැටෙන්න පුළුවන්, තැලෙන්න පුළුවන්, මොකක් හරි වෙන්න පුළුවන්. ඒ තත්ත්වෙන් ආපහු හම්බෙද කියලා අපි දන්නේ නැහැ. ඒකට අප්සෙට් වෙන්න එපා. ඒ වගේම අපි තව කෙනෙක්ගෙන් දෙයක් ගත්තොත් ඒක පරිස්සම් කරලා ඒ වැඩේ වුණාම යාට ගින් අපි දී යුතුයි. ඒක මෙතනින් කියනවා ඊට වඩා හොඳ තත්ත්වයකින් දෙන්න පුළුවන් කියලා. දැන් අපේ ලංකාවේ නම් පුරුද්දක් තියෙනවා අපි කෑමක් කවුරු හරි ගෙනල්ලා දුන්නාම හිස් භාජන ගින් දෙන්නේ. අඩුම ගානේ බිස්කට් පැකට් එකක් හරි දාලා ගින් දෙනවා නේද? නේ? ඒක ඒ ණයටගත් භාණ්ඩයක් ඔබ ලැබුණු තත්ත්වයට වඩා හොඳ තත්ත්වෙන් ආපසු දෙන්න. ඒක දෙන්න. Return a borrowed item in a better condition that you received. හැම වෙලෙම හිතන්න ඒක. මොකද මම දීපු දේ මට කැඩිලා ලැබුණොත් මට අප්සෙට් වෙනවා වගේ එයාටත් ඒක බලපාන්න පුළුවන්, රිදෙන්න පුළුවන්. ඉතින් අපි දෙවියන් වහන්සේගේ දරුවෝ හරි ඔබේ ප්‍රමුඛතා පිළිවෙලකට තබා ගන්න. ඔබේ ප්‍රමුඛතා පිළිවෙලකට තබා ගන්න. Keep your priorities in proper order. ක්‍රියා 20:28 Acts chapter 20 verse 28. දෙවියන් වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේටගත් තමාගේ සභාව පෝෂණය කරන්නට ශුද්ධාත්මයන්න් වහන්සේ යම් රැලකි නුඹලා නායකයන් කොට නියම කළසේක්ද ඒ මුළු රැළ ගැනත් නුඹලා ගැනත් ප්‍රවේශම් වන්න. හරි?
ඒ කියන්නේ දෙවියන් වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේටගත් තමාගේම සභාව පෝෂණය කරන්නට ශුද්ධාත්මයන් වහන්සේ යම් රැළකි නුඹලා නායකයන් කොට නියම කළසේක්ද ඒ මුළු රැළ ගැනත් නුඹලා ගැනත් ප්‍රවේශමන. ඒ කියන්නේ ඒ රැළ ගැනත් මං ගැනත් ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද්ද මගේ ප්‍රමුඛතාවය? මොකද්ද මගේ ප්‍රයොරිටිස් කියලා මම දැනගත යුතුයි. දැන් මේක ගොඩක් වෙලාවට කතා කරන්න පුළුවන් පාස්ටර්ට රැලක් දෙවියන් වහන්සේ බාර දුන්නා. ඒ වගේම ඒ ආගේ යට තියෙන නායකයෙක් වෙන්න පුළුවන්. ප්‍රෙයර් ටීම් එක හැන්ඩල් කරනවා, අෂරින් ටීම් එක හැන්ඩල් කරනවා, මීඩියා ටීම් එකේ ලීඩර් වෙන්න පුළුවන්. එතකොට කොයර් එකේ ලීඩර් වෙනවා යා. හරි ප්‍රෙසන්ට් වර්ෂිප් හැන්ඩල් කරන්නේ. ඒ වගේ ගොඩක් පැති තියෙනවා, සේවාවන් තියෙනවා. හරි ඒ හැම එකෙම දෙවියන් වහන්සේ ඒ වගේම මම පුද්ගලයෙක් ස්වාමීන් වහන්සේ තුළ ඇදහිලිවන්තයෙක් හැටියටත් මගේ ප්‍රමුඛතාවයන් මම දැනගත යුතුයි. ප්‍රමුඛතා ශේෂ්ත්‍ර 6ක්. ඒ කියන්නේ 6 area of priority. දෙවියන් වහන්සේ සමග ඔබගේ පුද්ගලික නැත්නම් දෙවියන් වහන්සේට ආදරේ නැත්නම් පුද්ගලික සම්බන්ධතාවය. පළවෙනි ප්‍රමුඛතාවය කියන්නේ 6 areas of priority එකේ පළවෙනිම priority එක නැත්නම් ප්‍රමුඛතාවය වෙලා දෙවියන් වහන්සේ සමග ඔබගේ පුද්ගලික සම්බන්ධතාවය. හරි ආදරෙන්. එකට එකතු වෙලා ප්‍රේ කරන එක නෙවෙයි, සතියට සැරයක් සභාවට ගිහිල්ලා එකට එකතු වෙලා යාඥා කරලා එන එක නෙවෙයි. දිනපතා පුද්ගලිකව තනිතනියම ඔබ මුණ ගැහෙන දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය. ඒකට වරහන් ඇතුලේ අපි කියන ආදරය කියලා. මොකද මේක පියාසා දරුවෙක් අතර තියෙන ආදරයක් මේක. හරි ෆෝස් කරලා කරන දෙයක් නෙවෙයි. නමුත් දෙගොල්ල අතර තියෙන ප්‍රේම දෙයක්, ප්‍රේම සම්බන්ධතාවයක්, ආදරය. දෙවෙනි එක ඔබේ බිරිඳ හා සැමියා සමග ඔබගේ සම්බන්ධතාවය. දෙවෙනි ප්‍රමුඛතාවය. හරි දැන් මේ පිළිවෙලට ගියාම ඔබගේ ඕඩර් එක වැරදිලා නම් හදාගන්න. දෙවෙනි එක ඔබගේ භාර්යාවට ආදරෙයි. එයා තමයි මගේ වස්තුව, මැණික් කැටියද ඔබ මොනවාද කියලා කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. ඔබ කියනවා තමයි මගේ ජීවිතයේ පණ ඔක්කොම වෙන්නත් පුළුවන්. අපි හොඳට මතක තියාගන්න මේ හැම එකටම වඩා දෙවියන් වහන්සේ තමයි ඉස්සල්ලාම ඉන්නේ. දෙවියන් වහන්සේට පස්සේ ඔබගේ භාර්යාවට ආදරේ කියනකොට කියන මම ඉස්සල්ලා දෙවියන් වහන්සේට ආදරේ ඊට පස්සේ තමයි ඔයාට. ඊට මැදින් නෑ ඔයා තමයි ඊළඟට ඉන්නේ කියලා. හරි. ඒ වගේම සැමි භාර්යාවත් ඒ විදියටම තමයි. හරි. දෙවෙනියටදී නේ ඔබගේ භාර්යාව මේක මාරු කරගන්න එපා. ඔබේ දරුවන් සමග ඔබේ සම්බන්ධතාවය. තුන්වෙනියට යන්නේ දරුවන් සමග සම්බන්ධතාවය. හතරවෙනියට යනවා ඔබේ දේව සේවය. දේව සේවය දැන් ඇවිල්ලා තියෙන හතරේට. දැන් ගොඩක් වෙලාවට අපි පටල ගන්න තැන තමයි මේ නෑ දෙවියන් වහන්සේගේ සේවය අපි ඒක ඉස්සල්ලා අපි දෙන්න ඕනේ ප්‍රයොරිටි කියලා නෑ ඒක පටල ගන්න. ඉස්සල්ලා දෙවියන් වහන්සේට දෙවෙනි ඔබගේ භාර්යාව මොකද සේවය පටන් ගන්න කාමරේ කියන්නේ බෙඩ්රූම් එකකින් වයිෆ් බැලන්ස් වෙලා නැත්නම් ගෙදර පාස්සට සේවය කරන සේවය කළා ගෙදර එනකොට ගෙදර ලොකු ගිනි ජාලාවක් වගේ ලොකු මේකක්. හරි සමාදානය නෑ ගෙදර. ඊතර සමාදානය තිය යුතුයි. ඒ වගේම සේවය කරන හැමෝගෙම භාර්යාවන් තමයි ලොකු සපෝට් එක. භාර්යාවගේ සපෝට් එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නැතුව තනියෙන් සේවය කරන්න අමාරුයි. ඒක තාමත් වැදගත්. ඉතින් ඒක නිසා තමයි දෙවියන් වහන්සේ එක දෙවෙනියට භාර්යාව දාලා තියෙන්නේ, තුන්වෙනියට දරුවන්, ඊට පස්සේ හතරවෙනියට දේව සේවය. ඔබේ රැකියාව පස්වෙනි එක. දැන් ලෝකයා කියයි රැකියාව තමයි මගේ දෙය. අනේ ඒක තමයි ඉස්සල්ලාම මොන දේ නැතත් රැකියාව ඉස්සල්ලා කරලා එන්න ඔක්කොම දාලා යන්න කියලා කියයි. ඔබට කියයි නෑ. මෙතනදී පස්වෙනි එක. මොකද ඔබට රැකියාවක් නැති වුණාම දෙවියන් වහන්සේ තව රැකියාවක් දෙයි. රැකියාවන් 10ක් හරි දෙයි. පාර්ට් ටයිම් 5ක් හරි දෙයි දවසට කරන්න. හැබැයි භාර්යාවන් 5ක් දෙන්නේ නෑ. උතන මතක තියාගන්න. හරි ඒක වෙන්නේ නැහැ. කීයටවත් දෙවියන් වහන්සේ කරන්නේ. හැබැයි 10 රස්සාවනවට හම්බ කරන්න ඕන වුණොත් දෙයි දෙවියන් වහන්සේ. මේක හරි නැත්නම් අරක ස්වාමීනි මේක හරි නෑ. හරි එනම් පුතේ ඔයාට මේ තව රස්සාවක් වැඩ දෙන්නම් කියලා දෙයි. ඒකයි මේ පිළිවෙල ඔබට දීලා තියෙන්නේ. 6 වෙනි එක ඔබේ ගෙදර දොර වැඩ කටයුතු. ඒ කියන්නේ මාකට් යන එක, සුපර් මාකට් යන එක, නැත්නම් අස්පස් කරන එක, වීකෙන්ඩ් වල තමයි ගෙදර එකතු වෙලා අස් කරලා ඔක්කොම ගාඩන් එක සුද්ධ කරලා දේවල් කරන්නේ 6ට. දැන් මේ ඕඩර් එක වෙනස් වුණොත් අපි බලමු ප්‍රමුඛතා ශේෂ්ත්‍රයන් 6ක්. ඔබේ දේව සේවය ඔබේ ජීවිතයේ පළමු ප්‍රමුඛතාවය බවට පත් වුවොත්
අනෙකුත් ශේස්ත්‍ර තුන දුක් විඳින අතර ඔබේ දේව සේවය ආකර්ෂ්‍යමත් වනු ඇත. If your ministry become your first priority in life, then the three other areas will suffer and your ministry will become ineffective. හරි. එතකොට මගේ priorities මම දැනගත යුතුයි. හැම වෙලෙම දැන් අපි මෙහෙට එන්න කලින් ඩුබායි වල ඉන්නකොට නම් අපි සිකුරාදා මුළු දවසම සේවය උදේ ඉඳන් හවසම එතකොට ෆිසිකල් චර්ච් එක අපි ගිහිල්ලා මයි භාර්යාවයි දෙන්නම සේවය කරනවා. එතකොට දරුවෝ එක්කම ඒගොල්ලොත් ඇඩික්ට් එකටම හොඳටම මේ වෙලාවට ඒගොල්ලෝ කරදර කරන්නේ දවසම සේවය කරලා ඔක්කොම දේවල් කරලා රාය 10 මාර්ග ඉදිරියේදී ආවිලා තමයි අපි කාන්නේ. හැබැයි සෙනසුරාදා අපේ ෆැමිලි ඩේ එකක් හැටියට තියාගත්තා. සිකුරාදා සෙනසුරාදා තමයි එහෙ නිවාඩු. එතකොට ෆැමිලි ඩේ එක සෙනසුරාදාට. සෙනසුරාදාට අපි මුකුත් වැඩි දාගන්නේ නැහැ. දේවල් ඇක්ටිවිටිස් වත් කිසි දෙයක් ඉඳලා ඉట్లా දිසිය මාකාරය આવත් මිසක් එදාට ෆැමිලි එක ගත කරනවා. ඒක නිග්ලෙක්ට් කරන්න එපා. ඒක අතාරින්න එපා. හැම සුමානෙකම දවසක් තියාගන්න වෙනම ෆැමිලි ඩේ එක කියලා දරුවෝ භාර්යාවන් ඒ සමග ඒගොල්ලොත් එක්ක වෙනම ටයිම් එක ස්පෙන්ඩ් කරන්න ඕනේ. සේවය කියලා එදටත් සෙනසුරාදාටත් දාලා සේවය කරාම ඊට පස්සේ පවුල් වල ප්‍රශ්න ඇති වෙනවා. ගොඩාක් කරදර ප්‍රශ්න ඇති වෙනවා. දරුවන්ට තාත්තව පියාව මිස් වෙලා, වයිෆ්ට හස්බන්ඩ් මිස් වෙලා. එතකොට එයාටත් මටත් මගේ දරුවන්ව මිස් වෙලා. ඒ නිසා එහෙම දෙවියන් වහන්සේ සේවය කරන්න කියලා නැහැ කොහෙවත්. ඒකයි ඒ ප්‍රයොරිටිස් දැනගන්න. එතකොට මිනිස්ට්‍රි එක සෆර් වෙන්නෙත් නැහැ. ගෙදරත් බැලන්ස් වෙලා මිනිස්ට්‍රි එකත් යන හොඳට දේවල් වෙනවා. I think ඒක විය යුතුයි. අවශ්‍ය වන්නේ එක් දෙයක් පමණි. දෙවියන් වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය. එතකොට 6 වෙනි එක ඉස්සල්ලා දැම්මත් මොකද වෙන්නේ? ඉස්සල්ලා නෑ නෑ ගෙදර දොර වැඩ ටික ඉස්සල්ලා කරලා ඉන්න ඕනේ මේ කියලා කරොත් අර ඉතුරු පහම සෆර් කරයි. හරි? ඒ වගේ වෙනස් වෙනවා. එතකොට අවශ්‍ය වන්නේ only one thing is needful, our relationship with God. පළවෙනි එක හරියට ඔයා කරනවා නම් ඔබ ඉතුරු පහම ලස්සනට පිළිවෙලකට සිද්ධ වෙයි. මොකද මෙතනින් තමයි ඔබ පටන් ගන්න. ඔබගේ දවස පටන් ගන්න, ඔබගේ සම්බන්ධතාවය පටන් ගන්න. ඔබ හැමකටම වඩා ආදරේ දෙවියන් වහන්සේට පළමු තැන ඔබ දීලා තියෙනවා. එතකොට අනිත් පහ ලස්සනට කිසි ප්‍රශ්නයක් නැතුව පිළිවෙලකට වෙයි. බය වෙන්න දෙයක් නෑ. දෙවියන් වහන්සේ ඒවට ඔබට කාලය හදලා දෙයි. දෙවියන් වහන්සේ කරුණාව දෙයි. ඇයි ඔබ දෙවියන් වහන්සේට ටයිම් එක දීලා ඉවරයි. ඔබ දෙවියන් වහන්සේට තමයි සලාම දුන්නේ. අනිත් ඒවට දීලා අන්තිමට ඔබ මහන්සි වෙලා ඉන්නකොට අවිලා දෙවියන් වහන්සේට යාඥා කරන්න වාඩි වුණොත් ඔබට යාඥා කරෙන්නෙත් නෑ, නිදිමතයි, බයිබල කියවන්නත් බෑ. එතකොට අර ප්‍රමුඛතාවන් ඔක්කොම උඩට පල්ලයට වෙලා ප්‍රශ්න ඇති වෙන්නේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ 12 දෙනාව කැඳවුවේ ඔවුන් උන්වහන්සේ සමග සිටින පිණිසයි. මාර්ක් 3:13 සිට 15 දක්වා. Book of Gospel of Mark, chapter 3, verse 13 to 15. Jesus Christ called the 12 that they might be with him. පළමු ප්‍රමුඛතාවය වූයේ පිටත් කොට ගොස් දේශනා කිරීම නොව ජේසුස් වහන්සේ සමග සිටීමයි. ජේසුස් වහන්සේගේ පළවෙනි ප්‍රයොරිටි එක තිබ්බේ මොකද්ද? ඒ 12 දෙනාව ජේසුස් වහන්සේ ළඟ තියාගෙන ජේසුස් වහන්සේ යන හැමතැනම ඒ 12 දෙනා ගියා. ජේසුස් වහන්සේ ඒගොල්ලන්ව තෝරලා ඉස්සල්ලාම ඔළුවට අත තියලා ආඥා කළා දැන් යන්න ගිහලා සුභාරංචි කියන්න කියලා කිව්වේ නෑ. මොනවද කිව්වේ? ඒගොල්ලොත් එක්කම ගියා. ඒ ටයිම් එක ආවම තමයි. The first priority was not to go out and preach but to be with Jesus. එතකොට මගේ ජීවිතේ ඉස්සල්ලාම දෙවියන් වහන්සේ සමග ගත කරන කාලය යාඥාවේ උන්වහන්සේගේ වචනය කියවලා මෙනෙහි කළා, ඒක අධ්‍යයනය කළා, පාඩම් කළා, එතකොට දේවල් කරන ඒක තමයි ඉස්සල්ලාම. ඒතර ජේසුස් වහන්සේත් මේ ලෝකෙ ඉන්නේ නැද්දී උන්වහන්සේ කළේ ඒ දේම තමයි ඉස්සල්ලාම. මාර්ක් 3:13 සිට 15 අපි බලමු. උන්වහන්සේ කන්දට නැගී තමන් වහන්සේ කැමැති වූවන් තමන් ළඟට කැඳ වූසේක. ඔවුන් උන්වහන්සේ ළඟට ආවාය. උන්වහන්සේද තමන් සමග සිටින පිණිසත් දේශනා කරන්නට පිටත් කර අරින පිණිසත්. එතකොට මොනවද? උන්වහන්සේ තමන් සමග සිටින පිණිසත්. ඉස්සල්ලාම
ඉඳලා ඊට පස්සේ තමයි දේශනා කරන්නට පිටත් කරාරින පිණිසත් යක්ෂයන් දුරු කිරීමේ බලය දරන පිණිසත් 12 දිනෙකු නියම කළසේක. ඉතින් අපි දේව සේවය කරන කෙනෙක් නම් හැමෝම සුභාරංචාරිය අපි ප්‍රකාශ කරනවා නම් කාට හරි දෙවියන් වහන්සේගේ පාමුල ඉඳලා තමයි අපේ ආලේපය වැඩි කරගෙන උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවයෙන් එක්ක අපි ගිහලා සේවය කරොත් තමයි අපිට බලවත් විදිහට සේවයක් කරන්න පුළුවන්. යාඥාව විනාඩි 5ක් කරලා ගියොත් එම තමයි අර සමහර දේවල් දකින්නේ යකා වෙලාඳ පැය 5ක් යනවා ඉතින්. මොකද විනාඩි 5යි යාඥා කරලා තිබුණේ. ඉතින් කාලය යනවා. නමුත් ජේසුස් වහන්සේ වගේ පැය දෙක තුනක් යාඥා කරලා පල්ලයට බහිද්දී තප්පර කීපයයි ලෙඩ්ඩු සුව වෙනවා, අතගස්සන තැනින් සුව වෙනවා, දේවල් කරනවා. ඉතින් අපි දේව සේවකයෝ හැටියට, දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට ඉතාමත් වැදගත් දෙවියන් වහන්සේගේ පාමුලව කාලය ගත කරන එක ඉතාමත් වැදගත්. ඉතින් ජේසුස් වහන්සේ උන්වහන්සේම අපිට උදාහරණයක් ඇටියට පෙන්වනවා උන්වහන්සේගේ ජීවිතේ කොහොමද උන්වහන්සේ කළේ කියලා. ගෝලයන් තමන් සමග සිටින්නේ නම් ඔවුන් ඔහුගේ ගති ලක්ෂණ සමහරක් අත්කරගත්නා බව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන සිටියාය. ලූක් 6:40. දැකද දැන් දෙවියන් වහන්සේගේ පාමුල ඉඳ අපේ ගති ලක්ෂණ, අපේ හිතන විදිය, අපි දකින ආකාරය අපි වෙනස් වෙනවා. ඒ දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ අප තුළ ඇක්ටිව්ලි ඉන්නවා උන්වහන්සේ. මඟ පෙන්වනවා. අපි දන්නවා අපි දෙයක් දැක්කම කියන්න පුළුවන් මොකද්ද මේ පිටිපස්සේ තියෙන මෙයාගේ චේතනාව. මෙයා මේ ඇවිල්ලා මේ මට කියන්නේ මේක පිටිපස්සේ ලොකු දෙයක් තියෙනවා. නැත්නම් මෙයා ඇත්තද මේ කියන්නේ ඕනම දෙයක්. නිකන් උදාහරණයක් කිව්වේ. ඒ වගේ අපිට ටක් ගාලා අපිට කියන්න බල මොකද මම දෙවියන් වහන්සේ පාමුල. Jesus knew that if the disciples will be with him they would acquire some of his characteristics. Luke 6 chapter 6 verse 40. ගෝලයා ගුරුවරයාට වඩා උතුම් නැත. නමුත් සම්පූර්ණත්වයට පැමිණි සෑම දෙනාම තමුන්ගේ ගුරුවරයා මෙන් වන්නේය. ආමෙන්. හලෙලූයා. ගෝලයා ගුරුවරයාට වඩා උතුම් නැත. නේද? ගෝලයා නැත්නම් සේවකයා ස්වාමියාට වඩා උතුම් නැත. නමුත් සම්පූර්ණත්වයට පැමිණි සෑම දෙනාම තමුන්ගේ ගුරුවරයා මෙන් වන්නෝය. එතකොට අපි උතුම් නෑ, අතරක් නෑ. නමුත් එයා සමග අපි කාලාන්තරයක් ගත කරද්දී ඒ ගති ලක්ෂණ අපිටත් ඇවිල්ලා හොඳ දේවල් දැකලා අපි ඒවා ග්‍රැබ් කරගන්නවා. අපි දෙයක් තියෙනවා දැක්කම නරක දේ තමයි ඉක්මනට අල්ලගන්නේ. හොඳ දේ අතහැරලා දානවා. එහෙම කරන්න එපා. හරි? හොඳ දේ ඉස්සලා අල්ලගන්න, නරක දේ අතහැරලා දාන්න. අල්ලගෙන ඒ හොඳ ගති ගුණ දේවල් නේද? ඒකනේ අපි දෙමාපියන් කියන්නේ නරක යාළුවෝ ආශ්‍රය කරද්දී නරක දේවල් වලටම යොමු වෙනවා. බයිබලෙත් කියනවා. හරි? එතකොට හොඳ කට්ටියක් ආශ්‍රය කරද්දී ඒ මොකද හොඳ දේවල් වෙද්දී ඔයගේ ගති ලක්ෂණත් හිතන විදියත් දකින විදියත් කතා කරන හැමදේම වෙනස් වෙනවා. ඉතින් ඒ ගුරුවරයා සමග හිටියාම එයා සම්පූර්ණත්වයට පැමිණේ සම්මදේනාම ගුරුවරයා එයා වගේ දෙවියන් වහන්සේ වගේ වෙනවා. ඉතින් අපි මේ පාඩමේ අරමුණත් ක්‍රිස්තුස් වහන්සේ මෙන් චරිතය දවසින් දවස වෙනස් වෙමින් යන චරිතයක් හැටියට තමයි අපේ ජීවිතේ. දෙවියන් වහන්සේ සමග කාලය ගත කිරීමේ ප්‍රතිඵලය ඔබ උන්වහන්සේගේ චරිතය විදහා දක්වයි. හරිනේ? අපි ඒක ඉස්සලා බලුවා දෙවියන් වහන්සේ සමග කාලය ගත කිරීමේදී වැඩියෙන් ඔබ දෙවියන් වහන්සේගේ ස්වරූපයට වෙනස් වෙන්න බලනවා. කවුරු හරි ඔබට විරුද්ධව දෙයක් කිව්වත් ඔබ අප්සෙට් ගන්නෑ. දෙයක් ඔබට බොරු චෝදනා කළත් අප්සෙට් වෙන්නේ නැහැ. නමුත් එහෙම කාලය ගත කරන්න තියුවොත් එයාට වඩා ඔබට කීන්ති ගිහිල්ලා ඊට වඩා වචන හලලා දාලා දේවල් කරන්න පුළුවන්. නමුත් වදින්නේ නැහැ. මොකද ඔබ දන්නවා දෙවියන් වහන්සේ සමග ඔබ යනවා. ඒ දේවල් මට බලපාන්නේ මට වැඩක් නැහැ. එහෙම නොකරපු දෙයක් කිව්වත් ඔයකට මං කරලා නැහැනේ. මං දන්න දෙවියන් වහන්සේ මං සුද්ධයි. මම මේ අවංකයි. මම මේ දේවල් කරන්නේ. ඉතින් ඇයි දෙවියන් වහන්සේ සමග ඔබ කාලය ගත කරන නිසා ඔබට පුළුවන් ඕනම දෙයකට මුහුණ දෙන්න. ඔබ කලබල වෙන්නේ නැහැ, කැළඹෙන්නේ නැහැ. මරියා හොඳ කොටස තෝරාගත්තා. ඔබටත් පුළුවන්. මරියා හොඳ කොටස තෝරාගත්තා. මේ මරියා කියන්නේ ජේසුස් වහන්සේ ප්‍රේම කරපු බෙතනි වල හිටපු පවුලක් තමයි මාර්තා, මරියා සහ ලාසරස් කියන පවුල. ජේසුස් වහන්සේ තාමත් ආදරය කරපු පවුලක් බෙතනි වල. මේ මරියා කියලා කියන්නේ ජේසුස් වහන්සේගේ මව මරියා නෙවෙයි. ලූක් 10 වෙනි පරිච්ඡේදයේ 38 සිට 42 දක්වා. තවද ඔවුන් යද්දී උන්වහන්සේ එක්තරා ගමකට ඇතුළු වූසේක. බෙතනි වල තමයි. එවිට මාර්තා නම් එක්තරා ස්ත්‍රියක් තමාගේ ගෙදරට උන්වහන්සේ පිළිගත්තාය.
ඇයට මරියා නම් සහෝදරියක් සිටියාය. මාර්තා සහ මරියා. ඇය ස්වාමින් වහන්සේගේ පාද මුලේ ඉඳ උන්වහන්සේගේ වචනය ඇසුවාය. කවුද? මරියා. නංගි. දැන් අක්කා ඇවිල්ලා මාර්තා නංගි හරි. නමුත් මාර්තා බොහෝ උපස්ථාන කිරීමෙන් කරදරව සිටියාය. ඇය උන්වහන්සේ වෙතට ඇවිත් ස්වාමිනී මාගේ සහෝදරිය තනියම උපස්ථාන කරන්නට මා හැරිය. ඔබ ඔබේ සලකන්නේ නැද්ද? හැරිය බව ඔබ සලකන්නේ නැද්ද? එබැවින් මට උපකාර කරන්න ලෙස ඈට කීව මැනවයි කීවේය. දැන් නංගි ජේසුස් වහන්සේ ගෙදර ඇවිල්ලා අඬ ගහලා ජේසුස් වහන්සේ කතා කරන වචනය බෙදා ගන්නවා. උන්වහන්සේ කියනවා උගන්වනවා. මරියා මොකද කරේ? ඔක්කොම අතල්ලා දාලා ජේසුස් වහන්සේගේ පාමුල වාඩි වෙලා ඒවල් ටික අහගෙන හිටියා හරි ආසාවෙන්. ඔයගොල්ලෝ හැමෝම මේ බයිබල් පන්තියට වෙලාව බලන් ඉඳලා සහභාගී වෙනවා වගේ ආසාවෙන් මේ වචනේ ඉගෙන ගන්න උනන්දුවෙන් ඒ වගේ දා මරියත් ඒ වගේ වාඩි වෙලා කිසි දෙයක් මේ නෑ වචනය අහගෙන ජේසුස් වහන්සේත් එක්ක හිටියා. නමුත් ස්වාමින් වහන්සේ උත්තර දෙමින් මාර්තා නුඹ බොහෝ දේවල් ගැන නලංගු වී කැළඹෙන්නේය. නමුත් 42 කියනවා ඕනා කරන්නේ එක දෙයක්. මරියා වනහේ කෙරෙන් බහැර ගනු නොලබන්නා වූ යහපත් කොටස තෝරාගත්තේ අය කීසේක. දැන් මේ ඉගෙන ගන්න දේ බහැර ගන්න. ඒ කියන්නේ අපි කියනවනේ උගත්කම හොරකම් කරන්න බෑ කියලා. ඔබ හොඳට ඉගෙන ගත්තොත් ඔබ දේවල් කරොත් ඒක කාටවත් හොරකම් කරන්න බෑ. අපිට කාව තියෙන වස්තු මිල මුදල් කාටවත් හොරකම් කරන්න බෑ. නමුත් මම ඉගෙන ගත්ත මගේ දැනුම මගේ උගත්කම කාටවත් ඇවිල්ලා හොරකම් කරන්න බෑ. ඉතින් ඒ දේ කියන ජේසුස් වහන්සේ මරියා තෝරගත්තේ හරි දේ. එයා දැනගත්තා මම දේව වචනේ ඉගෙන ගන්නවා කොහොම හරි ඉඳලා. ඔයා ගොඩක් දේවල් වල කරදර වෙනවා මාර්තා. ඔයා නලංගු වෙනවා. දැන් මේ කොහොමද කරන්නේ? දැන් මාර්තා බලනවා ගෙදර ආපු අයට කොහොමද සංග්‍රහ කරන්නේ. දැන් ජේසුස් වහන්සේ ඇවිල්ලා ඉන්නවා ටක්කලා අපි එහෙම දුවලා මොනාරි ගේනවා අපි නේද? ලෑස්ති කරනවා තේ මේසයක් ලෑස්ති කරන්න. දැන් එයා වොරිඩ්. එයා ඒ ගැන තමයි හිතන්නේ. දැන් අපු කට්ටියට මොනාරි කණ්ඩ දෙන්න මොනාරි නේද? දේවල් ලෑස්ති කරන්න ඕනේ කියලා. නමුත් මරියා මොකද කරේ? මුකුත් හිතුවේ නෑ. එයා ගිහිල්ලා වාඩි වුණා ජේසුස් වහන්සේගේ කකුල ළඟ වාඩි වෙලා හොඳට දේව වචනය අහගෙන ඉගෙන ගත්තා. ඉතින් ජේසුස් වහන්සේ කියනවා අවශ්‍ය කරන්නේ මේ දේ තමයි. වනහේ ඈ කෙරෙන් බහැර ගනු නොලබන්නා වූ යහපත් කොටස තෝරාගත්තේ අය කීසේක. ඒ කියන්නේ මම මේ දේ ඉගෙනගෙන මම දාගත්තොත් මේක මට යහපතයි. මට තමයි හොඳම දේ. ඉතින් ඔබ හැමෝම ආශිර්වාද ලද්දු. මේ දෙවියන් වහන්සේගේ වචන ඉගෙන ගන්න මේ බයිබල් පන්තියට ඔබ ආසාවෙන් සහභාගී වෙන්න දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම ඔබට ආශිර්වාද කරනවා. ඒකට ඒ කාලේ ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් වැය කරනවාද? දෙවියන් වහන්සේ කාලේ ඔබට වැඩි කොට ඒ හැමදේම නැති වෙච්ච හැමදේම හත් ගුණකින් උන්වහන්සේ ඔබට ලබා දීලා ආශිර්වාද කරන අනිවාර්යයෙන්ම ඒක දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේ කියන දේ. ඉතින් ඒක අපි කිව්වේ මරියා තෝරගත්තේ හරි දේ. ඒක ඔබටත් කරන්න පුළුවන්. මටත් කරන්න පුළුවන් නේද? ඒතර මේ සිදුවීමෙන් අපි ඉගෙන ගන්නවා මරියා කරපු දේ හරි. ඔබටයි මටත් බයිබලයෙන් උදාහරණ. ප්‍රේරිත පවුල් ක්‍රියා කළේ ඔහු විශ්වාස කළ දෙයයි. ඔව් ක්‍රියා 9:20 සිට 23. Acts chapter 9 verse 20 to 23. ක්‍රියා 9:20 සිට 23 අපි කියමු. ඔහු අප්‍රමාදව යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයායි කියා සිනගෝගවලදී උන්වහන්සේව ප්‍රකාශ කළේය. ඒ ඇසු සියල්ලෝ විස්මපත්ව මෙම නාමයට යාඥා කරන්නන් යෙරුසලේමේදී නාස්ති කළ තනත්තා මොහු නොවේද? ඔහු මේ ආවොත් ඔහු බැඳගෙන නායක පූජකයන් ඉදිරිපිටගෙන යන අදහස පිටයයි කීවේය. දැන් මේ පෞල්තුමා ක්‍රියාපොතේ 9 වෙනි පරිච්ඡේදය කියලා බලන පෞල්තුමාගේ කතාව සම්පූර්ණ තියෙනවා. පෞල්තුමා පරිසිවරයෙක් හැටියට හිටියා. සමහර දැන් ගොඩක් අය දන්නවා, සමහර අය දන්නේ නැත්නම් තාමට කියන්න. පරිසිවරයෙක් ඉඳලා යා මොකද කරේ? මේ ක්‍රිස්තියානි ජේසුස් වහන්සේගේ නාමයෙන් කියලා යාඥා කරපේ ඒ ජේසුස් වහන්සේගේ අනුගාමිකයෝ මැරුවා. එයා ගිහලා ඒ ස්ටේපන්ට කල් ගාලා මරන්නත් යා තමයි මුල්ුනේ. දමස්කයට ගියා ලියුමක් අරගෙන අවසර ගන්න තවත් ඉන්න ක්‍රිස්තියානි අයව මරන්න අවසර දෙන්න කියලා යද්දි තමයි ජේසුස් වහන්සේ ප්‍රකාශ වෙලා සාවුල් කියන කෙනාව පවුල් කියන නමට මාරු වුනේ. ඉතින් එහෙම කරපු කෙනා ඇවිල්ලා සභාවේ කියනකොට මේගොල්ලන්ට හිතා ගන්න බෑ. පුදුමයි. මේ මරපු මේ ක්‍රිස්තියානි අයව අල්ලලා පන පිටින් ගල් ගහලා මරපු කෙනාද මේ ඇවිල්ලා ජේසුස් වහන්සේ ගැන කියන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ වෙච්ච සිදුවීම මොකක්ද කියලා. මෙයාගේ හැරවීම මොකක්ද උන්නේ කියලා. ඉතින්
ඒ දැකපු දේ විශ්වාස කරන දේ තමයි ඔව් ඒ ප්‍රකාශ කළේ පවුල්තුමා. ඉතින් ඒගොල්ලෝ හිතුවා මේම ඇවිල්ලා බොරු කියලා මේගොල්ලන් අල්ලලා අර පූජකයන්ට බාර දීලා මරන්න තමයි මෙයාගේ ප්ලෑන් එක වෙන්න ඇති කියලා ඒගොල්ලෝ කියනවා. නමුත් සාවුල් වඩා බලවත්ව මිනිස්ය මුන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේයි ඔප්පු දෙමින් දමස්කේ යුදෙව්වරුන් වියවුල් කළේය. බොහෝ දවස් ගිය කල යුදෙව්වරු ඔව් මරන්නට මන්ත්‍රණය කළේය. 23. ඉතින් ඒ දේ උනා කියලා ඒ දේ ආවා කියලා ඔව් අතහැරියේ නැහැ. ඔව් බය වුණේ නැහැ නේද? ඒ දේවල් ප්‍රතික්ෂේප කරා මේගොල්ලෝ මාව විශ්වාස කරන්නේ නැහැ කියලා නැහැ. ජේසුස් වහන්සේ ඔව් දැක්කා දමස්කේට යන පාරේදී ඒ ඔව් දැකපු දේ ඔව් විශ්වාස කරපු දේ බය නැතුව තව වඩා බලවත්ව මුන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේයි ඔප්පු දෙමින් ඒ දේවල් කරා දමස්කේ හිටපු යුදෙවරුන්වත් වියවුල් වෙන තත්වයකට කරලා යාව අන්තිමට මරන්න හෙව්වා. බයිබලෙන් උදාහරණ තවත් මිනිසාට ඇති බිය නිසා පේතෘස්ගේ ක්‍රියාවේ සම්මුතිය යක් ඇති බව පාවුල් දුටු විට ඔහු කෙලින්ම ඔහුට කතා කළේය. හරි මේක මම විස්තර කරන්නම් ඔබට 58 විනාඩි 2යි අපිට තියෙන්නේ මම බැලුවා අද කියන්නේ ඉන්ටෙග්‍රිටි එක ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා නමුත් බැරි වුණා කමන්නේ ලැබෙන සමහර පුංචි කොටසක් විතර වෙයි. දැන් ගලාති දෙවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ ඉඳන් 12 වෙනි පදය. හරි ගලාති 2 සිට 11 අපි කියමු. තවද කොපස් කියලා කියන්නේ සීෆස් කියලා ඉංග්‍රීසි වලින් කියන ඇරමික් භාෂාවෙන් ගලකට තමයි කියන්නේ රොක් කියන වචනයට තමයි. මොකද ජේසුස් වහන්සේ පේතෘස්ව කියන්නේ පර්වතයක් ගලක් හැටියට කතා කරපු නිසා සමහරවිට ජේසුස් වහන්සේ කොපස් කියලා කතා කරා පේතෘස්ට වෙනම ඇරමික් භාෂාවෙන්. ඒ තමයි මෙතන ලියවිලා තියෙන්නේ කොපස් කියන එකනේ පේතෘස්ට මේ කියන්නේ පේතෘස්ට. අන්තිෝකියට ආකල ඔව් වරද කරලා සිටි බැවින් ඔව් ඉදිරි පිටදීම ඔවුට විරුද්ධව සිටියෙමි. මක්නිසාද යාකෝබ් වෙතින් සමහරුන් එන්ටට පළමුවෙන් ඔව් අන්‍ය ජාතින් සමග කෑවේය. නමුත් ඔව් ආකල ඔව් චර්මච්ඡේදිතයන්ට බයව පසුබැස වන්න සිටියේය. මොකද කරේ දැන් පේතෘස්තුමා පෞල්තුමා එන්න කලින් කියන්නේ අන්‍ය ජාතින් සමග යා ඉඳගෙන කෑවා බිව්වා තේක බිව්වා අපි කියමුකෝ අපි ප්ලේන් ටික බොමු වාඩි වෙලා එන්න කතා කරමු කියලා කතා කර ඉද්දී පෞල්තුමා එනවා දැක්කම මොකද කරේ ටක් ගාලා එතනින් අයින් වුණා. එයා හිතුවා මේ අචර්මච්ඡේදන කියන අන්‍ය ජාති සමග ඉන්න එක හරි නෑ. එයා දැක්කොත් හරි නෑ කියලා වල එයා ටක් ගාලා අයින් වුණා. මේක පෞල්තුමාට කේන්ති ගියා. පෞල්තුමා කැමති වුණේ නෑ. මොකද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව දේශනා කරමින් ඒ 5000ක් පළවෙනි දේශනාව ගැලවුණා 3000ක් ගැලවුණා ඊට පස්සේ 5000ක් ගැලවුණා මෙවැනි බලවත් පළවෙනි දේශනාව කරපු ඒ පේතෘස්තුමාට විරුද්ධව හිටගත්තා මේ පෞල්තුමා සභාවේ. මොකද මේ ඒ දේ ਉਹ කැමති වුණේ නැහැ. අපි අවංක විය යුතුයි. ජේසුස් වහන්සේගේ චරිතය අපි ඕනම කෙනෙක් එක්ක අපිට ආශ්‍රය කරලා අරයව දැක්කම අපි හිමීට මාරු වෙලා යනවා. එයා මෑත් එක්ක ඉන්නවා දැක්කොත් එimhe ෆුල් අප්සෙට් වෙයි. ඊට පස්සේ මං ඉවරයි කියලා අපි කියන අපේ වචනේ හිමීට මාරු වුණා කියලා නේද? අන්න ඒ දේ කරා. ඒක අරයට ඇල්ලුවේ නෑ. එයා විලා මූණටම කියලා එයාත් එක්ක රණ්ඩු වුණා කියන එක තමයි මේ ගලාති බයිබලයේ පෞල්තුමා ලියන්නේ. මම ඔහුට විරුද්ධව සිටියෙමි කියලා කියනවා. මූණට බය නැතුවම කතා කර. මොකද්ද ඒ කර දේ? ක්‍රිස්තුස් වහන්සේ මැරුණේ හැමෝම වෙනුවෙන්ම. දැන් ආයේ චර්මච්ඡේදන අචර්මච්ඡේදනයක් නැහැ. ඒකෙන් වැඩක් නැහැ. ඒකේ තේරුමක් නැහැ. හරි? මේ ඔක්කොම දැන් එකයි ක්‍රිස්තුස් වහන්සේ තුල. එතකොට වා හිතුවා මේගොල්ලොත් එක්ක ඉතින් හරි නැහැ කියලා එලා ටක් ගාලා නැගිටලා එමීටයි පැත්තකට ගිහිල්ලා යුදෙව්වන් එක්ක එමීට එකතු වෙලා නිකන් දන්නේ නැහැ වගේ ඉන්නවා. ඒ වගේ දේවල් කරන්න එපා කියලා. හරි? ඒ දේ අද අපේ ජීවිතෙත් අපි බොහෝ ඒ වගේ දේවල් කරනවා. නේද? සමහර අය දැක්කොත් මෑත් එක්ක ඉන්නවා දැක්කොත් ෆුල් හරි නැහැ අප්සෙට් එකයි මොනාරි හිතයි කියලා වෙන එහෙම වෙන්න එපා. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් අවංක වෙන්න දෙවියන් වහන්සේ තුල ඉන්න හැමෝම ආශ්‍රය කරන්න ප්‍රශ්නයන් හැමෝත් එක්කම සමාදානෙන් ඉන්න මම මෙයාත් එක්ක ඉන්නවා දැක්කොත් අරයා ඊට පස්සේ ඊළඟ සුමානේ මාත් එක්ක කතා කරන්නේ නැහැ කියලා එහෙම නෙවෙයි හැමෝම ඔබගේ අපේ සහෝදර සහෝදරියෝ සභා පවුලේ අපේ හැමෝම එක සමානව අපි ආශ්‍රය කළ යුතුයි. ඉතින් ඒකයි පෞල්තුමා කිව්වේ. ඉතින් වෙලාව අවසానයි
විනාඩියකුත් වැඩිපුර ගත්තා. මම මෙතනින් නතර කරන්නම්. ඊට පස්සේ වැඩි නෑ අපිට ඉවර කරන්න පුළුවන්. ලබන සුමාන ඉවර කළා අපි යනවා ඉන්ටග්‍රිටි එකට. අපි එතකොට අපි ඉන්ටග්‍රිටි එක ඉවර කළා අපිට පුළුවන් ලොයලිටි කියන්නේ බය පක්ෂපාතීත්වය කියන එක අපි ඊළඟ සුමානේ බලමු. තිබි ටිකාන්තිම කොටස කරමු. අපි මම යාඥා කළා අවසන් කරන්නම් පස්සට බාර දෙන්නම්. අපි හැම කෙනෙක්ම ඇස් වසාගෙන ඉස නමාගෙන අපි හදවත අපිම විමසමු. ස්වාමීන් වහන්සේ තුල අපි ඉගෙන ගත්තා අපි විවෘත පොතක්. අපිට හංගන්න දෙයක් නැහැ. අපේ ජීවිතේ හැරිලා බලන්න මේ අපි ඉගෙන ගත්ත ගොඩක් දේවල් මගේ ජීවිතේ තියෙනවා. මම මේ දේවල් හදාගත යුතුයි. මගේ ප්‍රමුඛතාවයන් වෙනස් වෙලා. ස්වාමීන් වහන්සේ අන්තිමට 6ට ගිහිල්ලා වෙන දේවල් 1ට 2ට 3ට ඇවිල්ලා. උඩයට මාරු වෙලා. අද මම මේ දේවල් පිළිවෙලකට හදා ගන්නවා. ස්වාමීන් වහන්සේ තමයි මගේ ජීවිතයේ මොන දේ වුණත් මම මොන දේ කරත් උන්වහන්සේට මම ආදරේ. මේ ආදරේ නිසා නැත්තම් වෙන දෙයක් නිසාවත් කෙනෙක් කියන නිසාවත් මේ බ්‍රදර් ආශින් කියන නිසාවත් පාස්ටර් ට්‍රෙවර් කියන නිසාවත් නෙවෙයි. ඔබ අවංකව දෙවියන් වහන්සේට ආදරේ නිසා ඒක කරන්න. ඔබ ආදරේ නිසා දෙවියන් වහන්සේ කොච්චර ආදරේද. උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ අපිට දෙන තරම් උන්වහන්සේ අපිට ප්‍රේම කළසේක. උන්වහන්සේ කිසිවක් ඉතුරු නොගෙන තම පුත්‍රයා ඇතුළු සියල්ල අපිට දුන්සේක කියලා කියනවා. රෝම 8:32. කිසි දෙයක් ඉතුරු කරගත්තේ නැල්ලු. තමාගේ පුත්‍රයාස් ඇතුළු හැමදේම වාට දුන්නා කියලා කියනවා. උන්වහන්සේ එච්චරට ආදරේ. ඒ ආදරේ දෙවියන් වහන්සේ අද ඔබගේ මගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ ආදරයක් පොඩි හරි ආදරයක් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ආසාවෙන් බලා සිටිනවා උන්වහන්සේ පියෙක් ඇටියට. ඔබ තුල ඉන්න ශුද්ධාත්මන් වහන්සේ හැම දෙයකට මේකට උදව් කරයි. ඔබට පුද්ගලික කාලය ස්වාමිනී ඔබ වහන්සේට අපි එක දරු කැලක් ඇටියට එක රොටිය පංගුකාරයෙක් ඇටියට ඔබ වහන්සේට බාර වෙනවා මේ රාත්‍රියේ. ස්වාමින් වහන්සේ අපේ ජීවිත ඔබ වහන්සේ අපිට කතා කරපු මේ වචන නිසා ස්තුති කරනවා. ස්වාමිනී ප්‍රථමයෙන් ඔබ වහන්සේ මටයි ඊළඟට ඊට පස්සේ තමයි අනිත් අයට ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේත් ඔබ වහන්සේගේ සියලු දේවල් බාර කරනවා ස්වාමීනි. අද දවසේ මේ ස්වාමීන් වහන්සේ මේකට සහභාගී වෙච්ච අය සහ මේ රෙකෝඩින්ග්ස් වලට අහුම් කරන දෙන හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් කරන්න බලවත් දේ කරන්න. තව ඔබ වහන්සේගේ වචනය කරා ඔබ වහන්සේ ගෙන ගොස් ස්වාමීන් වහන්සේ ඒගොල්ලන්ට ආශිර්වාද කරන්න මගේ දෙවියන් වහන්සේ. ඒගොල්ලන්ගේ ජීවිතේ මොනවා හරි දුර්වල ස්ථානයක් තිබෙනවා. ඒගොල්ලන්ට ඒකින් එළියට එන්න බැරුව ඒ දේ වෙනස් කරගන්න බැරුව ඉන්නවා. ඔබ වහන්සේගේ කුරුසියේ ශක්තිය ඔබ වහන්සේ ඒගොල්ලන්ට ලබා දීලා ඒ දේෙන් එළියට ඇවිත් ජය ගන්න ඔබ වහන්සේගේම ජයග්‍රහණය ඔබ වහන්සේ ඒගොල්ලන්ට දෙන නිසා ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. අපිම අපේ හදවත් විමසලා අපේ ස්වාමීන් වහන්සේ ජීවිතයේ ක්‍රියාකල්පයන් විමසලා අපේ ජීවිත වෙනස් කරගන්න ඔබ වහන්සේට අනුව ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙක්ම බාර වෙනවා කැප වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.